උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. වසර 55කට පසුව රත්මලාන ගුවන් තොටුපළින් යලි ජාත්‍යන්තර ගුවන් ගමන්. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට දිවයිනට. ගෑස් සිලින්ඩර් ලක්ෂ 2ක් අද වෙළඳපළට. අදත් පැය 5ක විදුලි කප්පාදුවක්. දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ. ජාතික ජනබලවේගය ඉදිරි මැතිවරණවලදී තනිව තරඟ කරන බව එහි නායකයා කියයි. බිම්ස්ටෙක් සමුළුව කොළඹදී හෙට ඇරඹෙයි. යුක්‍රේනයේ ලිවිව් නගරයේ පිපිරීම් මාලාවක්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරගයේ ජය කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට. රත්මලාන ගුවන් තොටුපළ සිට යලි ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භයි. ප්‍රථම ගුවන් යානය අද පෙරවරු 8:40ට මාලදිවයිනේ සිට මෙරටට පැමිණෙනු ඇත. ප්‍රථම ගුවන් යානයෙහි පැමිණීම නිමිත්තෙන් උත්සවයක් සංවිධානය කර ඇති අතර මැති ඇමතුරු ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වෙති. ආරම්භයේදී ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ගුවන් ගමන් සිදු කරන අතර ඉදිරියේදී කලාපයේ සිසු ගමනාන්තවලටද රත්මලාන ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදු කෙරේ. රත්මලාන ගුවන් තොටුපළෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ වන්නේ වසර 55කට පසු වීමද විශේෂත්වයකි. මෑත කාලයේ එම ගුවන් තොටුපළේ ක්‍රියාත්මක කෙරුණු විශාලතම සංවර්ධන ව්‍යාපෘතියද අද විවෘත කෙරේ. ගුවන් යාන අංගණයක් හා එහි ප්‍රවේශ මාර්ගයේ ඒ යටතේ ඉදිකෙරිණි. වැය කරන මුදල් රුපියල් කෝටි 22කි. මෙම විවෘත කිරීමත් සමග රත්මලාන ගුවන් තොටුපළේ යාන අංගන ධාරිතාව හා ගුවන් ධාවන පතේ කාර්යක්ෂමතාව 75%කින් ඉහළ යන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. ගුවන් තොටුපළේ ගගනනාවික පහසුකම් සහිත ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයක් හා ගුවන් ගමන් පාලන කුළුණක්ද අලුතින් ඉදිකිරීමට නියමිතයි. ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට අවසන්ය. එහි ඉදිකිරීම කඩිනමින් ආරම්භයි. ගුවන් තොටුපළේ දැනට ඇති පර්යන්ත ගොඩනැගිල්ලද නවීකරණය කෙරේ. ගුවන් තොටුපළේ ගුවන් යානා ගාල් කිරීමේ පහසුකම්ද වැඩි දියුණු කෙරිණි. රත්මලාන ගුවන් තොටුපළේ භූමි මෙහෙයුම් අද සිට සීමා සහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමට පැවරෙන බව එහි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මේ ජෙනරාල් ජී චන්ද්‍රසිරි මහතා කියයි. මෙතෙක් එම කටයුතු සිදු කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි. අද සිට රත්මලාන ගුවන් තොටුපළින් කාලසටහන්ගත ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම්වලට සහන සපයන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. ඒ අනුව එම සමාගම්වලින් ආය කරන ගුවන් තොටුපළ අපගමන බද්ද 50%කින් අඩු කෙරේ. අද සිට වසරක කාලයක් සඳහා ඒ ක්‍රියාත්මකයි. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා කියයි. 1938 පෙබරවාරි 28 වෙනිදා එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩ්‍රු කැල්කොඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් තොටුපළ විවෘත කෙරිණි. කොළඹ සහ මුම්බයි අතර පළමු ගුවන් ගමන සිදුවිය. ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියන් ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණේ. දිවයිනේ රැඳී සිටින කාලය තුල ඒ මහතා කොළඹදී හෙට ආරම්භන බිම්ස්ටෙක් අමාත්‍ය මට්ටමේ හමුවටද සහභාගී වන බව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය කියයි. එම හමුව ලබන අඟහරුවාදා පැවැත්වේ. ගෑස් සිලින්ඩර් ලක්ෂ 2ක් අද වෙළඳපළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම කියයි. ගෑස් මෙට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් පසුගිය සිකුරාදා මෙරටට පැමිණියේය. ඒ අනුව සමාගම ග්‍රහස්ත ගෑස් සිලින්ඩර් 1,20,000ක් ඊයේ වෙළඳපළට නිකුත් කර තිබේ. පවතින ගෑස් සිඟේ මගහරවා ගැනීම සඳහා නිවාඩු දිනවලද සේවකින් රාජකාරිවලයේදී සිටින බව සමාගම කියයි. අදත් පැය 5ක් විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 3යි විනාඩි 20ක්ද පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය විනාඩි 40ක්ද විදුලිය විසන්ධි කෙරේ. එම කලාප 12ක් සඳහා බල පැවැත්වේ. ඊට අමතරව තවත් කලාප 8කට විදුලි කප්පාදු කෙරෙන්නේ පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා සහ පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුලයි. දුම්රිය ගාස්තු සංශෝධන පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ ගන්නා බව අමාත්‍ය දිලුම් අමනුගම මහතා කියයි.
ගාස්තු සංශෝධනය සිදු කෙරෙන්නේ ඉන්ධන මිල පියවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බව ඔහු අවධාරණය කරයි. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ උත්සව සමයේ දහවන කෙරෙන දුම්රිය වලට අමතර මැදිරි එක් කරන බවයි. මගී තදබදය හැකිතාක් අවම කිරීමෙහි අරමුණයි. නියාමක සහ රියදුරු හිඟයන් පැවතියද ඒ කිසිසේත්ම දුම්රිය දහවනයට බාධාවක් වී නැතයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා අප කළ විමසුමකදී පැවසිය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. 1 minute with Gotabaya. පසුගිය කොරෝනා වසංගතයට අපි මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක් වුණා. විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යමත් නොවි මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්ෂිත බව, විනය, නූතන දියුණු රටක්, දරුවනට හොඳ අධ්‍යාපනයක්. මගේ දූර කාලයේ වසර 2.5කට ආසන්න කාලයක් වසර 2ක්ම කැප කළේ වසංගතයෙන් ඔබ සහ ඔබේ දරුවා ආරක්ෂා කරගන්නයි. දුර දකින දුර දැක්ම. ජාතික ජනබලවේගයේ ඉදිරි මැතිවරණවලදී තනිව තරඟ කරන බව ඒ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. කිසිදු කණ්ඩායමක් සමග එක්වීමට තමන් සූදානම් නැතයි ඔහු අවධාරණය කරයි. සමහර අය අපිට ඒ වෙලාවට කියන සහෝදරය ඕගොල්ලන්ට කට්ටි ඉන්නවා තමයි, කතා අහනවා තමයි, රැස්වීම් වලට එනවා තමයි. හැබැයි ඡන්දවලදී ඡන්ද මාති. අපි දන්නවා ඒක. සමහර අය කියනවා ඒ නිසා ඕගොල්ලන්ට තනියම බෑනේ, එකතු වෙලා මේ වැඩේ කරන්න බැරි. නේ එකතු වීම කොච්චර හොඳද කියනවනම් 2015 ආණ්ඩුව හැදුවේ 2019 දක්වා. 2015 ආණ්ඩුව හැදුවේ 2019 දක්වා. 15 16 17 වෙනකොට මොකද වුනේ? මොකද හිතුනේ? දැන් නම් එලවන්න ඕන කියලා. දැන් එකතු වෙලා පරාදත් කරලා තිබෙනවා, එකතු වෙලා ආණ්ඩුත් කරලා තිබෙනවා. දැන් සමහර අය අපිට යෝජනා කරනවා එකතු වෙන්න බැරිද? සිංහල ජාතික ඒකාබද්ධ එකමුතුවේ ජාතික සංවිධායක චානුක බණ්ඩාර මහතා පවසන්නේ අනුර කුමාර දිසානායක මහතා මනෝරාජික සමාජවාදී රාජ්‍යයක ජනාධිපතිවරයා වීමට සිහින දකින බවයි. 1999 පසුව ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයකට තරඟ කර නැත. එම පක්ෂයට ජනාධිපතිවරණයකට තනිව ඉදිරිපත් වී ජය ගැනීමේ හැකියාවක්ද නැතයි ඔහු සඳහන් කරයි. තවදුරටත් ඒ පිළිබඳව කරුණු දක්වන චානුක බණ්ඩාර මහතා. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ මිනිස්සුන්ව මහජනතාව පාරට ඇදලා දාලා අද හෙට මේ ආණ්ඩු බලය අල්ලා ගන්න සිහිනයක නියැලෙනවා. නමුත් අපි කියන්න ඕන අනුර කුමාර දිසානායක මහත්මයාට වකීමතු අපි ප්‍රකාශ කරනවා. අනුර කුමාර දිසානායකට කවදාකවත් මේ රටේ ජනාධිපති වෙන්න බෑ. අනුර කුමාර දිසානායක මහත්මයා කරන්නේ හැමදාම මේ රටේ ආණ්ඩු මාරු කරන්න චැක් ගහපු එක. ඒගොල්ලෝ දැන් කියනවා තට්ටුමාරු දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒතකොට තට්ටුමාරු දේශපාලන වෙනස් කරලා ස්ථාවර දේශපාලන ක්‍රමයක් ඇති කරන්න ඕන. හැබැයි අපි කියනවා ඒගොල්ලෝ තමයි මේ රට අස්ථාවර කරේ. 89 අපිට මතකයි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇතිවෙච්ච මහා අර්බුදයෙන් හින්දා 89 මේ රටේ වෙච්ච විනාශය දැන් අමතකයි වර්තමාන තරුණ පරපුරට. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කුඩා දරුවන් වෙනුවෙන් ආරම්භ කළ විදුල ළමා ගුවන්විදුලි හෙට 16 වන සංවත්සරය සමරයි. 2006 මාර්තු 28 වෙනිදා එම ගුවන්විදුලිය ආරම්භ වන්නේ ළමයින් සඳහාම වෙන් වූ ප්‍රථම සහ එකම ගුවන්විදුලි නාලිකාව ලෙසයි. 16 වන සංවත්සර නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. සංවත්සර උත්සවය නුවරඑළිය සීතාඑළිය ශ්‍රී ධර්මවිජයාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. විදුලි ළමා ගුවන්විදුලියේ සමාජ මෙහෙවරමයින් එහි ප්‍රධාන දේශනය පූජ්‍ය උඩුවාවර ඉන්දසිරුව ස්වාමින් වහන්සේ සහ විශේෂඥ වෛද්‍ය සමන් විජේරත්න මහතා පැවැත්වීමට නියමිතයි. විදුලි ළමා ශිල්පී චන්දු සනාරි හපන්බීර දැරිය ලියූ විදුලි ළමා ගුවන්විදුලියේ එදා සහ අද කෘතිය එළි දැක්වීමද එහිදී සිදුවේ. විදුලි ළමා ගුවන්විදුලියේ මාසිකව සංවිධානය කරන දැහැමි පරපුරක් මතින් තොර හෙටක් වසවිස නැති වටක් වැඩසටහනේ 62 වෙනි අදියරද එහිදී ක්‍රියාත්මක කෙරේ. සුභාර්ති අසරණ සරණ ගුවන්විදුලි වැඩසටහන සහ විදුල අකුරට අතහිත 10 වන අදියර යටතේ සීතාඑළිය ශ්‍රී ධර්මවිජය දහම් පාසල නුවරඑළිය ගැමුණු විද්‍යාලය සහ සීතාඑළිය ගම්මානයේ අඩු ආදායම්ලාභී ජනතාවට භාණ්ඩ සහ අත්‍යවශ්‍ය ආහාර බෙදා දීමද එහිදී සිදුවේ. දේශීය සිනමා කර්මාන්ත නන්වාලීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව නිරතුරුව කැපවන බව එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික දමිත් පොන්සේකා මහතා කියයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියද සිනමා කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කළේය. සිනමා ශාලා වැසී යාමද අර්බුදයේ තවත් උග්‍ර කිරීමට හේතු වී තිබේ. ඒ පිළිබඳව තවදුරටත් කරුණු දක්වන දමෙත් පොන්සේකා මහතා. අමාරුවෙන් කරගෙන ගිය කර්මාන්තයක් හැටියට තවත් පසුබෑමකට ලක් වුණා. මේ වෙනකොට අපිට 120ක් වගේ තිබිච්ච චිත්‍රපට ශාලා මේ වෙනකොට අපිට 65කට වගේ ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. නමුත් සමහර ඒවා පසු කාලීනව සමහරට විවෘත කරන්න පුළුවන් තත්ත්වයේ ස්ථාවර වුණාම නමුත් මේ අතරතුර මේ පරණ සිනමා ශාලා තිබිච්ච ඉඩම් වල අද වටිනාකම වැඩිවීම තුළ වෙනත් ව්‍යාපාරවලට බදු දීමට ගොඩක් ඒ සිනමා ශාලා හිමියන් පෙළඹිලා ඉන්නවා. ඉතින් මේක ලොකු අභියෝගයක්. රටේ ඇත්තට නීතියක් පවා තියෙනවා සිනමා ශාලාවක් තියෙන තැනක බිල්ඩිමක් හදනවා නම් ඒ වෙනුවට තව සිනමා ශාලාවක් හෝ දෙකක් හැදෙන්න ඕනේ කියන නීතියකුත් තියෙනවා. නමුත් මේ වෙලාවේ අපිට නීති වලට වඩා අපි චිත්‍රපට සංස්ථාවෙන් යම් සහනයක් පහුගිය දවස්වල දුන්නා ඒ ශාලා පවත්වාගෙන නඩත්තු කරගෙන යන්න. සමහර අයට ඒ පවා මුදල් ආධාරේ පවා ගන්න නැතුව සමහර ඒගොල්ලන් ඒවා සමහර ඒවා වහලා දාලා තියෙනවා. 2021 දහම් පාසල් ශ්‍රේණි විභාගය ලබන ඉරිදා පැවැත්වේ. දහම් පාසල් වල 6 වෙනි ශ්‍රේණිය සිට 10 වෙනි ශ්‍රේණිය දක්වා විභාගයේදී පැවැත්වීමට නියමිතයි. විභාග කාලසටහන් මේ වන විට ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලවල ලේකකාධිකාරී ස්වාමින් වහන්සේ හා දහම් පාසල් ප්‍රධාන ආචාර්යවරුන් වෙත යොමු කර තිබේ. මෙවර විභාගය පැවැත්වන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරන බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපෙරුම මහතා. සාමාන්‍ය තත්ත්වයෙන් අපිට දහම් පාසල් පවත්වාගෙන හැකියාවක් ලැබුණේ නැහැ මේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් නිසා. ඒ අනුව සමහර දහම් පාසල් වල පාඩම් මාලා සම්පූර්ණ කරලා තියෙන අවස්ථා තියෙනවා. නමුත් බොහෝ දහම් පාසල් වලට මේ පාඩම් මාලා සම්පූර්ණ කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහර දහම් පාසල් වල ඔන්ලයින් පාඨමාලා කරලා තියෙනවා. තවත් සමහර දහම් පාසල් වල ඒ විදිහට කරලා නැහැ. ඉතින් මේ තත්ත්වයේ සමාලෝචනය කරලා මේ දහම් පාසල් දරුවන්ට පීඩනයක් වගේ ඇති නොවන ආකාරයට මෙවර පෙළපොත පරිහරණය කරමින් විභාගෙට ලියන්න පුළුවන් කියන කාරණේ. ඒ නිසා ඒක අපිට ගොඩාක් ප්‍රශංසා කරලා තියෙන බොහෝ අය මේක මේ අවස්ථාවේ ලොකු දෙයක්. මේ දහම් පාසල් වල එන දරුවන් ප්‍රමාණයක් බොහෝ තැන්වල අඩු වෙලා තියෙනවා. නමුත් දැන් මේ වෙනකොට දහම් පාසල් ක්‍රමක්‍රමයෙන් එන සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. පවතින තත්ත්වයට විසඳුමක් හැටියට තමයි මෙවර පෙළපොත පරිහරණය කරමින් විභාගෙට ලියන්න පුළුවන් කියන කාරණේ සඳහන් කරලා තියෙනවා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,60,797කි. ඊයේ ආසාදිතයෝ 164 දෙනෙක් හඳුනාගනු ලැබුහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාල්වරයා ඊයේ කොරෝනා මරණ 2ක් තහවුරු කළේය. කාන්තාවන් 2 දෙනෙකු මරණයට පත්ව ඇති අතර ඉන් එක් අයෙක් වයස අවුරුදු 60ට වැඩි අයෙකි. ජාතික ගුවන්විදුලි කන්නාඩි වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙන්නේ ගීතේ අයිති යන මාතෘකාව පිළිබඳවයි. ගීතවල කතෘ භාග ගෙවීම්, ගීත ප්‍රතිනිෂ්පාදනය ආදී පිළිබඳව දෙහිදී අවධානය යොමු කෙරේ. ප්‍රවීණ ගීත රචකයින්, සංගීතඥයින් සහ ගායක ගායිකාවන් රසක් වැඩසටහනට සහභාගී වීමට නියමිතයි. ජනතාවට දුරකථනයෙන් අදහස් දැක්විය හැකිය. අද පෙරවරු 7 සිට සිටි FM වෙළඳ සහ සීළු ප්‍රාදේශීය සේවා ඔස්සේ කන්නාඩි වැඩසටහන ප්‍රචාරය කෙරේ. SLBC Facebook පිටුව ඔස්සේද සජීවීව ඊට සවන් දිය හැකිය. හිටපු මහා භාරකාරවරයෙකු වූ සරත් සෙනවිරත්න මහතාගේ තෙවර්ෂ පූර්ණ ගුණ සමරුව හෙටට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. අත්තිඩිය සහන උදේ වැඩිහිටි නිවාසයේ නිවාසිකින්ට දිවාහාර පිරිනැමීමද අද සිදුවේ. සරත් සෙනවිරත්න මහතා කලක් නියෝජ්‍යාලස් කොමසාරිස්වරයා ලෙසද කටයුතු කළේය. ගම්පහ මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙසද ඔහු කටයුතු කර තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙන්ගාල බොක්කාශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමළුව කොළඹදී හෙට ආරම්භයි. පුරා දින 3ක් දෙමුහුන් ආකාරයෙන් පැවැත්වුණේ සඳහා සත්කාරකත්වයේ සපයන්නේ ශ්‍රී ලංකාවයි. බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තයන් රටවල් නියෝජ්‍ය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වීමට නියමිතයි. සමුළුව සහ ඊට පෙර පැවැත්වෙන රැස්වීම් අතරතුරදී බිම්ස්ටෙක්හි ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරනු ඇත. බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමද එහිදී සිදුවේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. පසුගිය වසරේ අලුත් අවුරුදු සමයේ වගකීම් විරහිතව ක්‍රියා කිරීමෙන් ඇති වූ අයහපත් ප්‍රතිඵල සිහිපත් කර මෙවර අවුරුදු සමයේ කටයුතු කරන්නයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොරෝනා මර්ධන 3 වන මාත්‍රාව මෙතෙක් එන්නත් කරගෙන නැති සියලු දෙනා උත්සව සමයට පෙර ඒ සඳහා යොමු වීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරයි. අවුරුදු සමයට ඉලෙමෙන්නට පෙර සති දෙකකටවත් කලින් ඒ අදාළ එන්නත ලබා ගැනීම වැදගත් වෙනවා. එහෙම වුණොත් විතරයි ඒ කාල සීමාව තුළ යම් ආකාරයකට ප්‍රතිශක්තියක් ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා ඉදිරි සතිය තුළ හැකි පමණින් සියලු දෙනාම මේ දක්වා මේ තුන්වන එන්නත ලබාගත් නැති සියලු දෙනාම තුන්වන එන්නත එහෙම නැත්නම් මේ බූස්ටර් මාත්‍රාව ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද ඒක හරහා තමයි අපිට මේ අවුරුදු සමයේ මතුවිය හැකි තත්ත්වයක් වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව වැදගත් දෙයක් තමයි අවුරුදු සමයේ සාප්පු සවාරි උත්සව සහ නෑදෑ මිතුරන් බැලීමට යාම. මේ සියල්ලේදී සෞඛ්‍ය පුරුදු වලට අනුගමනය කිරීම වැදගත් වෙනවා. ඒක හරහා අපේ පවුලට අපි ළඟට මේ රෝගය ගෙනීමට තියෙන ඉඩකඩ අවම කරගන්න පුළුවන්. ඒ නිසා ඉදිරි සති කිහිපය තුළ හැකි උපරිම උත්සාහයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් ඒ සමාජික සහ ආර්ථික කටයුතු වල යෙදෙන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. කවුරු කොහොම කිව්වත් ලීසින් එකක් ගන්න ලීසින් මහගෙදරට පිවිසෙන්න. People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. යුක්‍රේනයේ ලිවිව් නගරයේ පිපිරීම් මාලාවක් වාර්තා වෙයි. එහි ආණ්ඩුකාරවරයා පැවසුවේ ඉන්ධන ගබඩාවකට හා කර්මාන්ත ශාලාවකට රුසියානු රොකට් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි. සිද්ධියෙන් 5 දෙනෙක් තුවාල ලැබුහ. මෙම නගරයේ පසුගිය කාලේ තමත් අවම වශයෙන් ප්‍රහාර එල්ල වූ නගරයකි. එම නිසා සෙසු ප්‍රදේශවලින් විශාල පිරිසක් රැකවරණය පතා එම නගරයට පැමිණ සිටිති. පෝලන්තයේ සංචාරක නිරත වූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා බර්සෝ නගරයේදී විශේෂ දේශනයක් කිරීමෙන් අනතුරුව මෙම ප්‍රහාර එල්ල විය. එහිදී බයිඩන් මහතා පැවසුවේ රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් මහතා තවදුරටත් එම තනතුර දැරීමට කිසිසේත් සුදුසු නැති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව සඳහන් කර ඇත්තේ ඒ තීරණය කළ යුත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා නොව රුසියානු ජනතාව බවයි. තමන් නිරතුරු යුක්‍රේනයේ ජනතාව සමග සිටින බවද ජෝ බයිඩන් මහතා එහිදී සඳහන් කළේය. රුසියානු හමුදා මේ වන විට යුක්‍රේනයේ රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 34කට ප්‍රහාර එල්ල කර තිබේ. රෝහල් ඉලක්ක කරන ප්‍රහාර යුද නීති උල්ලංඝනය කිරීමක් බැවින් වහා ප්‍රහාර අත්හිටුවන්නයි යුරෝපා සංගමයේ රුසියාවෙන් ඉල්ලීමක් කරයි. රුසියානු හමුදා බොහෝ අවස්ථාවලදී සාමාන්‍ය වැසියන් සිටින ගොඩනැගිලි වලට ප්‍රහාර එල්ල කළහ. එම ප්‍රහාරවලින් කුඩා ළමයින් හා කාන්තාවන් විශාල පිරිසක් මිය ගොස් ඇති බවද යුරෝපා සංගමය පෙන්වා දෙයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. වීල් එකේ ලීස් එකට ලීසින් මහගෙදරට එන්න. People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරයදීමෙන් තෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928 පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පරීක්ෂණ ආයතනයේ පණිවිඩයක්. සූරියවැව නගරය හරිත නගරයක් ලෙස සංවර්ධනය කෙරේ. නගරයේ මැදින් වැටි ඇති මන්තිරු 4ක ප්‍රධාන මාර්ගයේ මැද මීහා දඹ පැල රෝපණය කර ඇති අතර නාගරික මාර්ග දෙපස මී පැල රෝපණය කර තිබේ. නගරයට යාබදව පිහිටි සූරියවැව ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ව්‍යායාම මන්තිරු සහිත හරිත කලාපයක් බවට පත් කර ඇත. සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයරංග ජානක මහතාගේ යෝජනාවකට අනුව එම සංවර්ධන කටයුතු සිදු කෙරේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය
සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරේ දීමෙන් තෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928 පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ඉන්දියාවේ වෙන්කඩි ක්‍රීඩාංගණයේදී කොල්කතා නයිට් රයිඩර්ස් සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම් අතර ඊයේ පැවති ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය කඩලු 6කින් ජය ගැනීමට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහර දුන් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සිය පන්දු අර 20 අවසානයේ කඩලු 5ක් දැවී ලකුණු 131ක් රැස් කළේය. කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවර 18යි පන්දු 3කදී කඩලු 4ක් දැවී ලකුණු 134ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පදිංචි මධ්‍යම හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් දැනුමත් කිරීමේ වැඩසටහනක් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධනාංශය සංවිධානය කර තිබිණි. තෝරාගත් ව්‍යවසායකින් 15 දෙනෙකු මාර්ගගත අලෙවිකරණ පිළිබඳ දැනුමත් කිරීම එහිදී සිදු කියේ. මොන්රාගල් දිසා ලේකම් කාර්යාලයේ තොරතුරු හා සංනිවේදනාංශයේ නිලධාරීහු සම්පාදායකයෝ ලෙස වැඩමුළුවට එක්වූහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ යලකන්නේ වී ගොවිතැන සඳහා ගොවින්ට නොමිලේ පොහොර සැපේ මැරඹේ. මෙවර යලකන්නේ දිස්ත්‍රික්කයේ හෙක්ටාර් 30200ක වී ගොවිතැන සිදු කිරීමට නියමිතයි. කුඹුරු හෙක්ටාර් එකක් සඳහා කොම්පොස්ට් පොහොර කිලෝග්‍රෑම් 500ක්, දීර පොහොර ලීටර් 15ක් හා ජෛව දීර පොහොර ලීටර් 10ක් නොමිලේ සැපේ. මේ වන විට දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 17කදී ගොවින්ට පොහොර බෙදා දීම සිදු වෙයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. උතුරු මැද වයඹ බස්නාහිර මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දැන් අපේ රට කොවිඩ් රෝගයේ ව්‍යාප්තිවීම සම්බන්ධයෙන් යම් සුබවාදී මට්ටමකට පැමිණ තිබෙනවා. කොවිඩ් නිසා දේශපාලනවාසී බලාපොරොත්තු බොහෝ දෙනෙක් අද නිහඬ වී තිබෙනවා. සමහරු කියන්නේ කොවිඩ් කියන සාධකය තවදුරටත් දැන් දේශපාලන සටන් පාඨයක් කර ගැනීමට වත්මන් රජය හා ජනාධිපතිතුමා ඉඩ තබා නොමැති බවයි. ලෝකයේ අනෙක් බොහෝ රටවල් තාමත් කොවිඩ් නිසා දැඩි පීඩනයට පත්ව තිබෙන බව පැහැදිලි. ඒත් අපේ රට කොවිඩ් රෝගයේ ව්‍යාප්තිවීම අවම කරගත් රටවල් අතරට එක්වන්නේ කෙසේද? මේ ප්‍රමුඛතම කරුණ වන්නේ කලට වේලාවට අවශ්‍ය එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමයි. කෙසේ හෝ එන්නත් මාත්‍රා 3ක් ලබා දෙමින් පළමුව ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කටයුතු කර තිබෙනවා. එය එසේ වීම නිසා දේශපාලන සටන් පාඨයක් ඉස්මතු වීමට තිබෙන ඉඩකඩ මුළුමනින්ම ඇහැරී ගොස් තිබෙනවා. අනෙක් කාරණය සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිබඳව හා ඒවා අධීක්ෂණය කිරීමයි. මේ කරුණු දෙක ප්‍රධාන වශයෙන් කොවිඩ් මර්ධනයට බලපා තිබෙනවා. ඒ වගේම රටේ ජනතාවගේ කැපකිරීම අප කිසිසේත් අව탁සිරු කළ යුතු නැහැ. ජනතාව විවිධ අභියෝග වලට මුහුණ දෙමින් සෞඛ්‍ය මාර්ග උපදේශ
පිළිපදමින් මනා කැපකිරීමක් සිදු කිරීමේ ප්‍රතිඵල තමයි අද කොවිඩ් මර්ධනය සඳහා ඉතා ප්‍රබල ලෙස බලපා ඇත්තේ. එසේනම් තවදුරටත් මේ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට අප සියල්ලෝම කටයුතු කළ යුතු බව සටහන් කර තබමු. ප්‍රවර්තසන් කිරීමට යලි සිරස්තල වසර 55කට පසුව රත්මලාන ගුවන්තොටුපළින් යලි ජාත්‍යන්තර ගුවන් ගමන්. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට දිවයිනට. ගෑස් සිලින්ඩර් ලක්ෂ 2ක් අද වෙළඳපළට. අදත් පැය 5ක විදුලි කප්පාදුවක්. දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ. ජාතික ජනබලවේගයේ ඉදිරි මැතිවරණවලදී තනිව තරඟ කරන බව එහි නායකයා කියයි. බිම්ස්ටෙක් සමළුව කොළඹදී හෙට ඇරඹෙයි. යුක්‍රේනයේ ලිවිව් නගරයේ පිපිරීම් මාලාවක්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ ජය කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.